අදත් ඔයාව ආයිබෝන් කියලා පිළිගන්නවා ට්‍රිකල් කොපිය YouTube channel එකට. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ semiconductors video series එකේ දෙවෙනි episode එක අරගෙන මේ episode එකෙන් මම කතා කරන්නේ Fermi level එක ගැන. එතකොට මේ Fermi level එක ගැන කතා කරද්දී අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනි දෙයක් තමයි Fermi direct distribution function කියන එක. ඒක අපි හඳුන්වනවා FE කියලා. මේ FE කියන්නේ Fermi direct distribution function කියන එකට. එතකොට මේ Fermi direct distribution function එහෙම නැත්නම් අපි මේකට කියනවා Fermi function එක කියලා. අපිට මේ Fermi function එක හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. FE සමාන වෙන්නේ Fermi function එක සමාන වෙන්නේ එක බෙදීම එක ධන E වල E ඍණ EF බෙදීම KT කියන සූත්‍රයට. එතකොට මේකෙදි මේ T කියන්නේ උෂ්ණත්වය, ඒ වගේම E කියන්නේ එනර්ජි ලෙවල් එක, EF කියන්නේ Fermi එනර්ජි එක. එතකොට මේ Fermi එනර්ජි එක කියන්නේ මොකක්ද කියලා අපි බැලුවොත් එහෙම අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකක්ද Fermion එකක් කියන්නේ කියලා. Fermion එකක් කියලා කියන්නේ යම්කිසි අංශුවක්. හැබැයි ඒ අංශුව Fermi direct statistic follow කරනවා නම් අපි ඒකට කියනවා Fermion එකක් කියලා. එතකොට මේ Fermi direct distribution function එකෙන් අපිට හම්බෙන්නේ Fermions මගින් ඇති කරන energy level එකක් තියෙන්න පුළුවන් ස්ථානයේ සම්භාවිතාවය. එතකොට අපි ගත්තොත් එහෙම intrinsic semiconductor එකක් ගත්තොත් එහෙම අපි බලමු ඒකේ Fermi level එක කොතනද තියෙන්නේ කියලා. එතකොට මේකෙදි මම එනර්ජි බෑන්ඩ් එක අඳිද්දි මේ පැත්තේ තියෙනවා y අක්ෂයේ එනර්ජි එක. එතකොට මේකෙදි බෑන්ඩ්ස් දෙකක් තියෙනවා. එකක් තමයි කන්ඩක්ෂන් බෑන්ඩ්, අනිත් එක වේලන්ස් බෑන්ඩ්. එතකොට මේකෙදි මේ කන්ඩක්ෂන් බෑන්ඩ් එකේ මෙන්න මේ යට තීරුව අපි හඳුන්වනවා EC කියලා. ඒ වගේම වේලන්ස් බෑන්ඩ් එකේ මෙන්න මේ උඩ කොටස අපි හඳුන්වනවා EV කියලා. එතකොට EC සහ EV අතර මේ තියෙන එනර්ජි ගැප් එකට තමයි අපි කියන්නේ forbidden energy gap එහෙම නැත්නම් energy gap කියලා. එතකොට මේක energy gap එක. එතකොට මේකෙදි Fermi level එක ගන්න බලනකොට අපි දන්නවා intrinsic semiconductor එකක conduction band එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන conduction band එකේ තියෙන free electron ගාන සමාන වෙනවා valence band එකේ තියෙන holes ගානට. එතකොට conduction band එකේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි valence band එකේ තියෙන holes ගාන. එතකොට Fermi level එක තියෙන්න ඕනි මෙන්න මේ දෙකේ හරියටම මෙන්න මේ විදිහට මැදින් ගමන් කරන විදිහට. එතකොට මේක තමයි EF කියලා Fermi level එක අපිට ගන්න පුළුවන් ඉන්නේ. එතකොට මේ Fermi level එක EC සහ EF වල මැදින් තමයි මේ විදිහට ගමන් කරන්නේ. එතකොට අපි n-type semiconductor එකක් බලුවොත් එහෙම n-type semiconductor එකක් කියන්නේ නෙගටිව්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන්න ඕනි හෝල්ස් ගානට වඩා. එතකොට අපි මේකෙදි එනර්ජි එක ඇඳොත් එහෙම මෙතන තියෙනවා කන්ඩක්ෂන් බෑන්ඩ් එකේ යට කොටස, මෙතන තියෙනවා වේලන්ස් බෑන්ඩ් එකේ උඩ කොටස EV. එතකොට මේකෙදි ඉලෙක්ට්‍රෝන ගාන වැඩි හෝල්ස් ගානට වඩා n type එකක. එතකොට අපි මේකෙදි ගන්නෙ මෙන්න මේ Fermi level එක conduction band එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සහ valence band එකේ තියෙන holes ගානට අනුව. එතකොට මේක දිහා බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන වැඩි. ඒ කියන්නේ conduction band එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි. එතකොට Fermi level එක මෙන්න මේ conduction band එකට ආසන්නව තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට මේක තමයි n-type semiconductor එක Fermi level එක තියෙන තැන. එතකොට මේ දෙකට මැදින් මෙහෙම තියෙනවා අපි හඳුන්වනවා EFI කියලා intrinsic Fermi level එක. එතකොට මේක තමයි n-type එකේ Fermi level එක වෙන්නේ. p-type එකට ගියොත් එහෙම p-type එකේ අපි අඳිනවා මෙතන තියෙනවා EC, මෙතන තියෙනවා EV. එතකොට p-type එකක් බැලුවොත් එහෙම අපි දන්නවා ඒකේ holes ගාන වැඩි ඉලෙක්ට්‍රෝන ගානට වඩා. ඒ කියන්නේ valence band එකේ තියෙන holes ගාන conduction band එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානට වඩා වැඩි. එතකොට Fermi level එක කියන්නේ මෙන්න මේ valence band එකට මෙන්න මේ විදිහට ආසන්න වෙන විදිහට. මේක තමයි
Fermi level එක. මේ දෙකට මැදින් තියෙනවා මේ විදිහට intrinsic Fermi level එක. එතකොට මේ විදිහට තමයි අපිට n type p type සහ intrinsic semiconductors වල Fermi level බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි ගත්තු p type semiconductor සහ n type semiconductor එක මේ විදිහට එකතු කළොත් එහෙම මෙතන තියෙනවා p type semiconductor එක, මෙතන තියෙනවා n type semiconductor එක. එතකොට මේ p type semiconductor එක සහ n type semiconductor එක එකතු කළොත් එහෙම මේකෙදි විශේෂ දෙයක් සිද්ධ වෙනවා. එතකොට p type semiconductor එකේ වැඩියෙන් තියෙන්නේ ධන ආරෝපණ. ඒ කියන්නේ holes තමයි මේක වැඩිපුර තියෙන්නේ. n type එකේ තියෙන්නේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන. එතකොට මේකෙදි සිද්ධ වෙන විශේෂ දෙයක් තමයි මේකෙදි ඉලෙක්ට්‍රෝන වැඩි, මේකෙදි holes වැඩි. එතකොට මේ වැඩි holes තියෙන තැනින් මෙන්න මේ holes අඩු ඉලෙක්ට්‍රෝන වැඩි පැත්තට holes ටිකක් විසරණය වෙනවා. ඒ වගේම මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි නිසා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අඩු නිසා එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් අඩු තැනට ඉලෙක්ට්‍රෝන විසරණය වෙනවා. එහෙම නැත්නම් ඩිෆියුෂන් වෙනවා. එතකොට මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා, මේ පැත්තට holes ගමන් කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝන සහ holes ගමන් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම කරන්ට් එකක් ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන සහ holes ඩිෆියුෂන් වෙන නිසා. එතකොට අපි මේ කරන්ට් එකට කියනවා ඩිෆියුෂන් කරන්ට් එකක් කියලා. එතකොට මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගියොත් එහෙම මෙන්න මේ ආසන්න කොටස ඉලෙක්ට්‍රෝන යනවා කියන්නේ ධන ආරෝපණ නැති වෙනවා. එතකොට මෙන්න මේ කොටස මේ විදිහට ධන ආරෝපිත වෙනවා. ඊළඟට holes මේ පැත්තට ගියා කියන්නේ එතන ඍණ ආරෝපිත වෙනවා. එතකොට මේ විදිහට මේක ඍණ ආරෝපණ ඇති වෙනවා. එතකොට මේ කරන්ට් එක ගමන් කරනකොට අපි කියනවා ඒ කරන්ට් එකට ඩිෆියුෂන් කරන්ට් එක කියලා. දැන් මේ විදිහට ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ ඇති වුණාට පස්සේ මෙන්න මේ කොටසේ ඇති වෙනවා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක්. මෙන්න මේ ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට. එතකොට මේ පැත්තට මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා. මෙන්න මේ කුඩා ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ නිසා. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා කියන්නේ මෙන්න මෙතන විභවාන්තරයක් එහෙම නැත්නම් පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් ඇති වෙනවා. මේ පොටෙන්ෂල් ඩිෆරන්ස් එකට අපි කියනවා ඉන්බිල්ට් පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් කියලා. ඒ කියන්නේ මේක ඇතුළෙම හැදිච්ච පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක්. අපි මේකෙදි පිටින් මුකුත් වෝල්ටේජ් සප්ලයි එකක් දීලා නැහැ. මේකෙදි ඇතුළෙම ඩිෆියුෂන් එක නිසා තමයි මේ V0 කියන built in potential difference එක ඇති වෙලා තියෙන්නේ. එතකොට අපි දන්නවා diffusion current එකක් ඇති වෙන්න කිසිම වෙලාවක පිටතින් electric field එකක් දෙන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට diffusion නැති වෙලා ඒකෙන් තමයි diffusion current එක ඇති වෙන්නේ. හැබැයි drift current එක ඇති වෙන්න අනිවාර්යයෙන්ම පිටින් voltage supply එකක් දෙන්න ඕනි. එතකොට තමයි electron සහ holes drift වෙලා drift current එකක් ඇති වෙන්නේ. දැන් මේකෙදි මේ විදිහට electron මේ පැත්තටත් holes මේ පැත්තටත් ගිහිල්ලා යම් කිසි වෙලාවක් ගියාට පස්සේ මේ විදිහට potential difference එකක් ඇති වෙනවා. මේ potential difference එක නිසා ටික වෙලාවක් යද්දි මේ diffusion current එක ගමන් කරන එක නවතිලා මෙන්න මේ විදිහට ස්ථායී අවස්ථාවකටපත් වෙනවා. එතකොට මෙන්න මේ කොටසට අපි කියනවා depletion region එක කියලා. depletion region. එතකොට මෙන්න මේ වගේ දෙයක් තමයි අපිට p type semiconductor එකක් සහ n type semiconductor එකක් එකට ෆෝම් කළාට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉස්සෙල්ලා මම කතා කළා p type semiconductor එකක Fermi level එක ගැන. එතකොට මම මේකෙදී එන්දොත් එහෙම Fermi level එක මේ විදිහට තියෙනවා E C මෙතන තියෙනවා E V. එතකොට මේකෙදී ධන ආරෝපණ වැඩි. එතකොට මෙන්න මේ විදිහට Fermi level එක යනවා මේක E F. එතකොට intrinsic Fermi level එක EFI වෙනවා. මේක p type semiconductor එකක් නිසා මම මේ හැම එකක් ඉස්සරහින්ම මෙන්න මේ විදිහට p අකුර දාගන්නවා. ඊළඟට n type එකට ගියොත් එහෙම n type එකේදී වෙන්නේ මේ විදිහට තියෙනවා EC මේක එතකොට n වෙනවා. මෙතන තියෙනවා EVN. එතකොට මේකෙදී ඉලෙක්ට්‍රෝන තමයි වැඩියෙන් තියෙන්නේ. ඒ කියන්නේ conduction band එකට තමයි Fermi level එක ආසන්න වෙන්නේ. එතකොට EFN කියලා මම Fermi level එක ගන්නවා. intrinsic Fermi level එක තියෙනවා මෙන්න මේ විදිහට දෙකටම හරි මැදින් EFIN කියන intrinsic Fermi level එක. දැන් එතකොට මේ තියෙන්නේ n type semiconductor එකක්, මේ තියෙන්නේ p type semiconductor එකක්. එතකොට මේ දෙක එකට ෆෝම් කළාට පස්සේ මම කිව්වා සිද්ධ වෙන දේ. එතකොට මේ energy diagram එකත් අපිට
මේක ෆෝම් කරලා පස්සේ වෙන දෙයින් එනර්ජි ඩයග්‍රෑම් එකකුත් ගොඩනගන්න පුළුවන්. එතකොට මේකෙදි ඉලෙක්ට්‍රෝන මේ පැත්තටත් හෝල්ස් මේ පැත්තටත් ගමන් කරනවා. ඒ කියන්නේ p type එකක නම් හෝල්ස් ගමන් කරනවා n type එකට. එතකොට p type එකෙන් හෝල්ස් ගමන් කරනවා කියන්නේ p type එකේ තියෙන ධනාරෝපණ ගතිය ටිකක් අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ EFP කියන එක මෙන්න මේ EFEIP කියන උඩ පැත්තට ගමන් කරනවා. මොකද ඒකේ ඍණාරෝපණ ගතිය තමයි වැඩි වෙන්නේ. මොකද මේකෙන් හෝල්ස් ගමන් කරන නිසා. ඊළඟට n type එකට આવොත් එහෙම n type එකෙන් කරන්නේ ඉලෙක්ට්‍රෝන p type එකට යවන එක. එතකොට n type එකෙන් ඉලෙක්ට්‍රෝන එළියට යනවා කියන්නේ මේක ටිකක් ධනාරෝපණයට නැඹුරුවක් දක්වනවා. එතකොට මේ EFN කියන එක මෙන්න මේ විදිහට පහළට intrinsic fermi level එකට පැත්තට ගමන් කරනවා. එතකොට මෙන්න මේ ගමන් කළාට පස්සේ අපිට පුළුවන් මේ දෙකට පොදුවේ එක energy diagram එකක් අඳින්න. එතකොට අපි කරන්නේ ඇත්තට මේ දෙක ගිහිල්ලා diffusion එක current එක ගියාට පස්සේ සමතුලිත වුණාට පස්සේ මෙන්න මේ EFN කියන එකත් EFP කියන එකත් එකම level එකකට එන්න ඕනේ. එතකොට EFN කියන එකත් එකම level එකකට EFP කියන එකත් එකම level එකකට ආවට පස්සේ තමයි diffusion current එක නවතින්නේ. එතකොට අපි මේ දෙකෙන් තනි diagram එකක් අඳිනවා නම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ n type semiconductor එකේ energy band එක මේ විදිහට පහළට ගන්නවා. එතකොට පහළට ගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ EFP කියන එකට කෙලින් වෙන විදිහට මෙන්න මේ EFN කියන බෑන්ඩ් එක ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ p type semiconductor එකේ energy diagram එක උඩට ගමන් කරවන්න. එතකොට පුළුවන් අපිට EFP කියන එක මෙන්න මේකට ඒක රේඛීය වෙන විදිහට ඇඳ ගන්න. එතකොට අපිට අඳින්න පුළුවන් energy diagram එක මෙතන තියෙන්නේ p type එක, මෙතන තියෙන්නේ n type එක. එතකොට මේකෙදි EFP සමාන වෙන්න ඕනි EFP level එකේම තමයි EFN තියෙන්න ඕනි. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේ diagram එක අඳින්න සිද්ධ වෙන්නේ. මේ විදිහට අපි ගන්නවා ECP. මම මේකෙදි කරන්නේ මෙන්න මේ n type එක පහළට ගෙනවා. එතකොට ECP මෙතන තියෙනවා. මෙතන තියෙනවා EFIP intrinsic fermi level එක. එතන තියෙනවා EVP. එතකොට මේකෙදි මේ EFP කියන එක වේලස් බෑන්ඩ් එකට ආසන්නව තමයි තියෙන්න ඕනි. එතකොට මම මේක මේ විදිහට ලකුණු කරනවා. මෙතන තියෙනවා වේලස් බෑන්ඩ් එක EFP. එතකොට මේක තමයි p type එකේ fermi level එක. ඊළඟට මම කරන්නේ මෙන්න මේක පහළට ගෙනවා. ඒක පහළට ගෙනලා EFN කියන කොටසට මෙන්න මේ EFP කියන කොටස සමාන කරනවා. එතකොට මෙන්න මේ level එකේම තමයි n type එකේ EFN කියන එක තියෙන්න ඕනේ. එතකොට EFN කියන එක මේ වගේ level එකකට ආවට පස්සේ මේකෙදි EFN එකට ගොඩක් ආසන්නයේ තමයි conduction band එක තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට conduction band එක ගන්න පුළුවන්. මෙතන තියෙනවා ECN n type එකේ conduction band එක. ඊළඟට මෙතන තියෙනවා මේ විදිහට n type එකේ intrinsic fermi level එක EFIN. ඊළඟට තියෙනවා යටින් conduction band එක. යටින් තියෙන valence band එක EVN කියලා ගන්න. එතකොට මේ විදිහට n type එක මම පහළට ගෙනාවා. මේකෙදි EFN කියන එක EFP කියන එකයි එකම රේඛාවක තියෙන්නේ. එතකොට මේකෙදි ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට ක්ලයිනේෂන් එකක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ කොටසේ කියන්නේ ECP සහ ECN අතර මෙන්න මේ විදිහට ગેප් එකක් තියෙනවා. මේකට අපි කියනවා potential barrier එකක් කියලා. potential barrier. මේ potential barrier එකේ මෙන්න මේ උසට අපිට අගයක් ගන්න පුළුවන්. මේ අගය වෙන්නේ Q V naught කියන එක. මේකෙදි V naught කියන්නේ මෙන්න මේ අපිට ආපු inbuilt voltage එක. එතකොට අපි සාමාන්‍යයෙන් energy band එකක energy එක ගන්නෙ electron volt වලින්. ඒක නිසා තමයි අපි මේක Q කියන ආරෝපණය ගුණ කරලා electron volt වලින් energy band එකේ මෙන්න මෙතන energy gap එක ගන්න තියෙන්නේ. එතකොට මේකට අපි කියනවා potential barrier එක කියලා. එතකොට මේ අගයටම තමයි මෙන්න මේකත් සමාන වෙන්නේ. ඒ කියන්නේ EVP EVN අතර මෙන්න මේ උසත් Q V naught වෙනවා. එතකොට මේක තමයි
අපිට p type semiconductor එකක් සහ n type semiconductor එකක් අඳලා පස්සේ energy level එකේ formation එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ QE note කියන එකට අපිට අගයන් ගන්න පුළුවන් සූත්‍ර දෙකක් තුනක් තියෙනවා පාවිච්චි කරන්න. එක සූත්‍රයක් තමයි අපිට ගන්න පුළුවන් මේ QE note කියන්නේ ECP අඩු කිරීම ECN කියලා. QV note කියන එක සමාන වෙනවා ECP අඩු කිරීම ECN. මේක එක සූත්‍රයක්. ඊළඟට අපිට පුළුවන් QV note කියන එක ගන්න මෙන්න මේකෙන්. ඒකෙන් එනවා අපිට QV note කියන එක සමාන වෙනවා EVP අඩු කිරීම EVN කියලා. එතන මේක තවත් සමීකරණයක්. ඊළඟට අපිට තවත් QV note කියන එකක් ගන්න පුළුවන්. මේ QV note කියන එක සමාන වෙනවා මෙන්න මෙතන තියෙන උස, ඒ කියන්නේ මම ඒක ගන්නම් L1 කියලා. මේ උස සහ මෙන්න මේකේ මෙන්න මේ උසේ එකතුවට. එතකොට QV note කියන එක සමාන වෙනවා මෙන්න මේ උසට සහ මෙන්න මේ උසේ එකතුවට. මේ කියන්නේ intrinsic Fermi level එක. මේ තියෙන්නේ p type semiconductor එකේ Fermi level එක. මෙතන තියෙනවා n type semiconductor එකේ Fermi level එක. මෙතන තියෙනවා intrinsic Fermi level එක. එතකොට QV note කියන එක ගන්න පුළුවන් අපිට L1 ධන L2 කියලා. එතකොට L1 කියන්නේ EFIP අඩු කිරීම EFP එකතු කිරීම. මෙතනින් ගන්න පුළුවන් EFN අඩු කිරීම EFIN කියලා. එතකොට මේ විදිහට අපිට QV note වල සූත්‍ර තුනක් ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේ කතා කළේ PN junction එකක් ෆෝම් කළාට පස්සේ inbuilt voltage supply එකකදී කොහොමද band diagram එක අඳින්නේ කියලා. එතකොට කිසිම voltage supply එකක් දීලා නෙවෙයි මේ band diagram එක ඇඳි. ඊළඟට අපි බලමු voltage supply එකක් දීලා PN junction එක forward bias කළාට පස්සේ කොහොමද මේ band diagram එක අඳින්නේ කියලා. එතකොට මේ පැත්තේ තියෙනවා P, මේ පැත්තේ තියෙනවා N. එතකොට P පැත්තෙන් holes මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තට ඍණාරෝපණය වෙනවා, මේ පැත්ත ධනාරෝපිත වෙනවා. දැන් මම මේකට කෝෂයක් සම්බන්ධ කරනවා forward bias වෙන්න. එතකොට P පැත්තට ධන කොටසත් N පැත්තට ඍණ කොටසත් එනවා. මේ කෝෂයේ අගය මම VF කියලා ගන්නවා. ඉස්සෙල්ලා කතා කළා මෙතන voltage difference එක inbuilt voltage difference එක V naught කියලා. එතකොට මේ පැත්තට electric field එකක් ඇති වෙලා තියෙනවා. දැන් මේක forward bias කළාට පස්සේ මේ band diagram එක පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි දන්නවා PN junction එකක් forward bias කළාට පස්සේ depletion region එක එන්න අඩු වෙනවා කියලා. ඒ වගේම දැන් මේ පැත්තට මේ කෝෂයෙන් යන්නේ ධන ආරෝපණ. එතකොට මේ P පැත්ත තව ටිකක් ධන ආරෝපිත වෙනවා. එතකොට මේකෙන් ඍණ පැත්තට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා මෙන්න මේ N කියන පැත්ත තව ටිකක් ඍණ ආරෝපිත වෙනවා. එතකොට මේකෙදි පොඩි වෙනසක් වෙනවා. P පැත්ත තව ටිකක් ධන ආරෝපිත වෙන නිසා මෙන්න මේ EFP සහ EFN කියන සමතුලිතතාවය කැඩිලා මෙන්න මේ P පැත්තේ තිබ්බ මෙන්න මේ හරිය තිබ්බ Fermi level එක තව පොඩ්ඩක් පහළට ගිහිල්ලා මොකද ධනාරෝපණය වැඩි වෙනවා. ඒ කියන්නේ valence band එකට තවත් කිට්ටු වෙනවා. එතකොට මේකෙදි Fermi level එක මෙන්න මේ විදිහට valence band එකට කිට්ටුවට ගිහිල්ලා EFP විදිහට සම්බන්ධ වෙනවා. එතකොට N කොටසට ගියොත් එහෙම මේ N කොටසේදී මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගිහලා මේක ටිකක් ඍණාරෝපිත වෙනවා. එතකොට conduction band එක පැත්තට තව ටිකක් මේක ගමන් කරනවා Fermi level එක. එතකොට මේකේ Fermi level එක මෙන්න මේ විදිහට conduction band එකට ආසන්නව ගමන් කරනවා. මේක EFP EFN. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන EFN සහ EFP අතර මෙන්න මේ විදිහේ ગેප් එකක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ ગેප් එකේ අගය වෙන්නේ QVF කියන අගය. මොකද අපි හැම වෙලාවෙම එනර්ජි ગેප් එක ගන්න ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. ඒක නිසා අපි Q කියන ආරෝපණයෙන් ගුණ කරනවා. එතකොට මෙන්න මේ උස QVF වෙනවා. ඒ වගේම මේක forward bias කළාට පස්සේ මෙන්න මේ depletion region එක එන්න අඩු වෙනවා. ඒක නිසා මෙන්න මේ ગેප් එකක් එන්න අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ QVF කියන අගය. එතකොට මේක අපිට ලියන්න පුළුවන් QR යක් V naught ඍණ VF කියලා. එතකොට මේ විදිහට මේ voltage barrier එකත් potential barrier එකත් අඩු වෙනවා. ඒ වගේම මෙතන potential barrier එකත් ඒ අගයෙන්ම අඩු වෙනවා. එතකොට ඒකත් අපි ලියන්න පුළුවන් QR යක්
V note ඍණ VF කියලා. එතකොට මේ විදිහට තමයි අපිට forward bias කළාට පස්සේ band diagram එක අඳින්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි බලමු මේක reverse bias කළාට පස්සේ කොහොමද band diagram එක අඳින්නේ කියලා. මේක reverse bias කරනකොට අපි මේ කෝෂයේ දන්නින මාරු කරනවා. එතකොට P පැත්තට ඍණාරෝපණය, N පැත්තට ධනාරෝපණය. දැන් මේකෙදි වෙන්නේ මෙන්න මේ ඍණ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටිකක් මෙන්න මේ P පැත්තට යනවා. එතකොට මේ පැත්තේ ඍණාරෝපණය තව වැඩි වෙනවා. මේ පැත්ත ඍණ පැත්තට ගමන් කරනවා කියන්නේ conduction band එක පැත්තට මෙන්න මේ Fermi level band එක ගමන් කරනවා. මේ Fermi level band එක ඍණාරෝපණය වැඩි වෙනවා. එතකොට මේක conduction band එක පැත්තට ගමන් කරනවා. එතකොට මේකෙදි මේ විදියට ECP තියෙනවා. මේ විදියට තියෙනවා EVP. එතකොට මේකෙදි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික මේ P පැත්තට ගමන් කරලා පස්සේ P පැත්ත ගොඩක් ඍණ වෙන්න ගන්නවා. එතකොට P පැත්ත ඍණ වෙනවා කියන්නේ conduction band එක පැත්තට Fermi level එක ගමන් කරනවා. එතකොට forward bias එකේදී මෙන්න මේ හැරේ තිබ්බ Fermi level එක මේ conduction band එක පැත්තට තව ටිකක් ගමන් කරලා මෙන්න මේ විදිහට තමයි මේකෙදි Fermi level එක බලා ගන්න පුළුවන් වෙන්නේ. Valence band එකෙන් ටිකක් උඩට ගිහිල්ලා P type වුණාට මොකද මේකට ඍණාරෝපණ ටිකක් මේ බැටරිය මගින් දෙන නිසා. එතකොට මේක තමයි EFP කියන P type semiconductor එකේ Fermi level එක වෙන්නේ. ඊළඟට N type එකට ගියොත් එහෙම N type එකේදී මෙන්න මේ උස ගොඩක් වැඩි වෙලා මෙන්න මේ විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉන්නේ මෙතන තියෙනවා ECN කියන එක. මෙන්න මේ හරියෙන් තියෙනවා ECP කියන එක. එතකොට EVP කියන එක. EVN valence band එක N type එකේ. එතකොට මේකෙදි N type එක පැත්තට ධනාරෝපණ ගමන් කරනවා. ධනාරෝපණ ගමන් කරාම N type එකේ මෙන්න මේ හරිය තිබ්බ Fermi level එක ධනාරෝපණයේ තියෙන valence band එක පැත්තට ගමන් කරලා ඒක ටිකක් මේකෙන් ඈත් වෙලා මෙන්න මේ හරියට වගේ එනවා. මෙන්න මේ හරියට වගේ එනවා. එතකොට මේක EFN. දැන් මම මේක මෙතන තියෙන මේ විදිහට යාකලොත් එහෙම මෙන්න මේකෙදි මෙන්න මේ විදිහට ગેප් එක මෙන්න මේ ગેප් එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. මේ ગેප් එක වැඩි වෙනවා. ඒ වගේම මෙන්න මේ ગેප් එකත් ඒ හා සමානව වැඩි වෙනවා. ඒ වගේම මේක reverse bias කරාට පස්සේ depletion region එක වැඩි වෙනවා. මේ විදිහට depletion region එක දෙපැත්තට ගිහලා depletion region එකේ width එක වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ උස forward bias වලට තිබ්බට වඩා වැඩි වෙනවා. එතකොට මේ උස ඉස්සෙල්ලාම PN junction එකක් form කරාට පස්සේ අපි දන්නවා QV node කියන අගය තිබ්බේ. මේ උස QV node කියන අගය තිබ්බේ. හැබැයි මේක reverse bias කරාට පස්සේ මේ depletion region එක වැඩි වෙනවා. depletion region එක වැඩි වෙනකොට මෙන්න මේ උස වැඩි වෙනවා QVF කියලා අගයකින්. එතකොට මෙන්න මේ විදිහට මෙන්න මේ potential barrier එක වැඩි වෙනවා. මේක අපිට ලියන්න පුළුවන් Q වාරයක් V node ධන VF කියලා. මේකත් Q node වාරයක් Q වාරයක් V node ධන VF කියලා වැඩි වෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අපි inbuilt voltage එකක් තියෙද්දි මේකෙදි උසුනේ QV node කියන එක. ඊළඟට අපි forward bias කරාට පස්සේ අපි දන්නවා depletion region එක නිකන් තියනකට වඩා forward bias කරාට පස්සේ depletion region එක එන්න අඩු වුණා. ඒ කියන්නේ මෙන්න මේ තිබ්බ QV node කියන එක ඉස්සෙල්ලා එන්න අඩු වුණා forward bias කළාට පස්සේ. හැබැයි reverse bias කළාට පස්සේ මේ depletion region එක එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ QV node කියන එකේ තිබ්බ එක reverse bias කළාට පස්සේ මේ විදිහට මෙන්න මේ gap එක වැඩි වෙනවා. එතකොට මේ විදිහට අපිට reverse bias කළාට පස්සේ energy band අදින්න පුළුවන්. එතකොට මේ විදිහට අපි අද කතා කළේ forward bias, reverse bias සහ inbuilt potential difference එකක් තියෙද්දි PN junction එක කොහොමද Fermi level band අදින්නේ කියලා. ඉතින් මේ වගේ inbuilt potential difference තියෙද්දි කොහොමද PN junction එකක band diagram අදින්නේ වගේ ප්‍රශ්න විභාගයට ගොඩක් වෙලාවට අහනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් අපේ Trickle Kuppe YouTube channel එකෙන් Facebook group එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒ group එකට join වෙලා ඔයගොල්ලන්ට නොතේරෙන දේවල් තියෙනවා නම් ඒ වගේම notes එහෙම ඕනේ නම් ඒ group එකට post එකක් දාන්න. එතකොට note තියෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ අහපු ප්‍රශ්නට උත්තර දාන්න කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් මේ වගේ videos ටිකටම බලන්න Trickle Kuppe YouTube channel එක subscribe කරන්න.
ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම නොටිෆිකේෂන් එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.